සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර නිර්මල ශ්‍රී සද්ධර්ම දේශනාවෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානමින් සිටින කාරුණික වාසනාවන්ත පින්වතුනි, අද මෙම YouTube චැනලය හරහා විශේෂයෙන්ම මේ ධර්ම දානමය මහා පින්කම තුලින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට, මේ ධර්ම දානය බෙදා හරින්නට මෙහි දායකත්වයේ දරන්නේ සුරම්‍යා අතුකෝරළ මහත්මිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර පරලෝ සැපත් පී හේවා විතාරණ මහත්මයාටත්, නීතිඥ එල් ආරිදාස මහත්මයාට, මෑතකදී එංගලන්තයේදී මියගිය අනීෂා බන්දුවංශ මහත්මියට සහ යසපාල පෙරේරා මහත්මයාට, ජී හැරියට් පෙරේරා මහත්මියට, සතියකට පමණ පෙර පරලෝසපත් වූ ඩී.ඩී. විමලදාස මහත්මයා ඇතුළු සියලු ඥාති හිතයිෂීන්ට මෙම ධර්ම දානමය පින් බෙලෙන් උතුම් සාංසාරික සුගතියත් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයත් සැලසේවා කියන උදාර ප්‍රාර්ථනාවෙන් මේ දානමය ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින දයානි අතුකෝරළ කුසුම් හේවා විතාරණ ඇතුළු පවුලේ සියලු ඥාතීන්ටත්, චම්පිකා සේපාලි, දුමින්ද සුජීව පෙරේරා සහ එම දූ දරුවන්ටත්, ලලිතා සහ ප්‍රේමරත්න ගණේගොඩ යන අයටත් ධර්ම දානය විසිරුවා හරින මෙම YouTube චැනලෙහි අපේ පින්වත් සංජය සුරවීර මහත්මාණන්ටත්, දේශකයාණන් වහන්සේ වන අපටත් ධර්ම ශ්‍රවණය කරන ලෝවාසී සියලු දෙනාටමත් මේ ධර්ම දානමය පින් බෙලෙන් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන උදාර ප්‍රාර්ථනාව ඇතුව සුරම්‍යා අතුකෝරළ මහත්මිය අද මෙම පින්කමට දායකත්වය දක්වනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම YouTube චැනලය හරහා මේ ධර්ම දානමය පින්කම මුදා හැරීම, එහෙම නැත්නම් මේ ධර්ම දානමය පින්කම සිදු කිරීම නිවසට ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවලා කරවන දේශනයකටත් වඩා ඉතාමත්ම සුවිශේෂයි. ඒ මොකද මේ දේශනාව ශ්‍රවණය කරන පිරිස ඇතැම් විට අපි නිවසක ධර්මානුශාසනාවක් සිද්ධ කරනකොට කොයිතරම් වියදම් කරලා මොන විදියෙන් ඒ පින්කම කළත් ඇතැම් විට ඒ නිවස තුල ඒ ධර්මයේ ශ්‍රවණය කරන ඒ ස්ථානයේ නැති අයෙකුට ඒ ධර්මයෙන් වඩා වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්න පුළුවන්. අපි අපේ දැන හිතවතුන්ට ආරාධනා කරලා ඒක කළාට සමහර විට ඒ ඉන්න සියලු දෙනා අතරම ඒ ධර්මයෙන් නිසි ප්‍රයෝජනය ගන්න කෙනා නොඉන්න පුළුවන්. අපි හිතමු 1000ක් හිටියත් නිසි ප්‍රයෝජනය ගන්න කෙනා ඒ 1000 ඇතුලේ නොඉන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ කොතනක හරි ඉන්න පුළුවන් ඒ ධර්මයෙන් වටිනාම ප්‍රයෝජනය ජීවිතයට ගන්න කෙනා. සංසාරයටම වටිනා ප්‍රයෝජනයක් ගන්න කෙනා මේ ලෝකෙ වෙන තැනක කොහේ හෝ ඉන්න පුළුවන්. අන්න එතකොට හරිම වටිනවා මේ නව තාක්ෂණික ක්‍රමය හරහා මේ විදියට ධර්මය දානය ලෙස බෙදා දීම. ඒ නිසා නිවසක කරන ධර්ම දානමය පින්කමක් වටින්නේ නැහැ කියනවා නෙවෙයි, එක් මිනිස්සෙකුට හෝ බණපදයක් එක මොහොතකට හෝ කියා දෙන එක මහා පින්කමක්. නමුත් මේ YouTube චැනලය හරහා මෙලෙස ධර්ම දානය සිදු කිරීම තවත් සුවිශේෂීම මහා පින්කමක් කියන එකයි අපට කියන්න ඕන උනේ. එතකොට අද මේ ධර්ම දානමය පින්කමේදී මා ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වන මාතෘකාවටයි ඊළඟට අපේ අවධානය යොමු කෙරෙන්නේ.
පින්වත්නි, කුඩා කාලේ පටන්ම ඔබ අපි අහපු කතා වස්තුවක් තමයි පටාචාරා කතා වස්තුව. මේ පින්වතුන් දන්නවා පටාචාරාව පිළිබඳව කුඩා කාලේ ඉඳලා අපි අහනකොට සමහර විට අපි හරීම කම්පා වෙනවා. ශෝකයටපත් වෙනවා. අපි බොහෝම කනගාටු වෙනවා. අනේ පව් පටාචාරාවගේ දරු දෙදෙනා නැති වුණා. ඒ වගේම ස්වාමියා නැති වුණා. ඒ වගේම අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ඉන්න කියන ගේ නැති වුණා. සියලුම දේවල් එක රැයක් තුල නැති වෙලා මුළු ජීවිතයම එක දවසකින් වෙනස් වෙලා ඇය සම්පූර්ණයෙන්ම මේ මහ පොළොව මත කවුරුවත් නැති තනි කෙනෙක් බවට පත් වුණා. ඒ පත්වෙච්ච වෙලාවේ උන්මත්තිකාවක් ලෙස, ඒ කියන්නේ පිස්සියක් වගේ පන්සලට දුවගෙන ගියේ නූල් පටක්වත් ඇඟේ නැතුවයි කියලා අපි සඳහන් වෙන බව අහලා තියෙනවා. එතකොට දැන් මේ පින්වතුන්ට මම මේ වෙලාවේ මේන් කියන්න උත්සාහ ගත්තේ පටාචාරාවට පව්. අනේ පටාචාරාව කොච්චර දුක් වෙන්නට ඇද්ද කියලා අපි ඔය කතාව පොඩි කාලේ ඉඳලා අහනවා. ඒත් මොහොතකට ඔබ මෙන්න මෙහෙම පැත්තක් හිතුවද? පටාචාරාවට ඇත්තටම පව් නෑ. මොකද පටාචාරාවගේ ඒ දුක විඳ අන්තිම භවය ඒක වුණා. ඇය එතනින් ජීවිතේ සම්පූර්ණම ජයගත්තා. සංසාරයම ජයගත්තා. එහෙම බැලුවොත් පව් කියන්න ඕන පටාචාරාවට නෙමෙයි. ඒ කතාව මෙතෙක් කල් අහන් ඉන්න අපිට පව්. ඇයි අපිට පව්? අපිට පටාචාරාව වගේ දුක් වෙන්න තව ආත්ම භාව කීයක් තියෙනවද දන්නේ නැහැ. පටාචාරාව තරම් වේදනාවක් විඳින්න අපිට තව කීවතාවක් ඉඩ ලැබෙයිද දන්නේ නැහැ. ඇයි අපි තාමත් මේ සංසාරේ ඇවිදින සත්වයෝ. පටාචාරාව ඒ දුක එතනින් ඉවර කළා. අපිට කොයි මොහොතේ කවුරු අහිමි වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ කවුරු අහිමි වුණා කියලා අපි අඬයිද දන්නේ නැහැ. වැළපෙයිද දන්නේ නැහැ. ඒ වැළපීම දරා ගන්න බැරුව කීවතාවක් තව අපි පිස්සු වැටෙයිද දන්නේ නැහැ. ඒ තනිවීම, ඒ අහිමිවීම දරා ගන්න බැරුව කීවතාවක් අපි අපිටම හානි කරගනීද දන්නේ නැහැ. අපි අපේ ජීවිත කඩාකප්පල් කරගනීද දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් ඉමක් කොනක් නොපෙනෙන සංසාරයක ඇවිදින අපිට තව කොච්චරනම් අහිමිවීම ඇද්ද? තව කොච්චරනම් දුක්වීම ඇද්ද? ඒ නිසා මේ ධර්මානුශාසනාවෙන් ඔබට පැහැදිලි කරන්නට කියලා කල්පනා කළේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන කාරණාව පිළිබඳව. ප්‍රියයන්ගෙන් වෙන් වුණාම, ප්‍රියයන් අහිමි වුණාම අපි කොහොමද ඒ කාරණයට මුහුණ දෙන්නේ පසුතැවෙන්නේ නැති විදියට? දැන් අපි දන්නවා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන කාරණය දෙවිදියකට සිද්ධ වෙනවනේ. සමහරු මේ ජීවිතේ ජීවතුන් අතර ඉන්නවා, අපිව දාලා යනවා, අපෙන් අයින් වෙනවා, අපෙන් ඉවත් වෙනවා. ඒ එක වෙන්වීම. තවත් විදියකට සිද්ධ වෙනවා සම්පූර්ණ මේ ජීවිතෙන්ම යාලා නැති වෙනවානේ. ස්වාමි දියණියට ස්වාමි පුරුෂයා නැති වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයට ස්වාමි දියණිය නැති වෙන්න පුළුවන්. දෙමව්පියන්ට දරුවෝ අහිමි වෙන්න පුළුවන්, දරුවන්ට දෙමව්පියෝ අහිමි වෙන්න. එතනක් තියෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම. එතකොට මම මගේ මේ දේශනාවේදී වැඩිපුරම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සම්පූර්ණයෙන්ම අපිට ප්‍රියයන් අහිමි වෙන අවස්ථා. ඒ කියන්නේ මේ ජීවිතේ ජීවත්ව සිටියේදී අපෙන් ඒ අය මිය ගිහිල්ලා මරණයටපත් වෙලා අපට අහිමි වෙන අවස්ථා තමයි වැඩි අවධානයකට මම මෙතෙන්දී යොමු කරන්නේ. හැබැයි එහෙම වුණාට සුජීවත්ව සිටිද්දි මේ ලෝකයේ තුල අපිට අහිමි වෙන අය පිළිබඳවත් එතෙන්දී අපේ අවධානයට ගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, දැන් එතකොට මෙන්න මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන කාරණාව පිළිබඳවනේ අපි කතා කරන්නේ. මෙතෙන්දි මා ඔබට බලාපොරොත්තු වෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන් වුණාම, ප්‍රියයන් අපිට අහිමි වුණාම එක එක්කෙනා එක එක විදියට ඒවට පිළිතුරු දෙනවා. සමහර විට තමන්ගේ ජීවිතේ ඔක්කොම වැඩ එතනින් නතර කරගන්නවා. සමහර විට තමන්ගේ ජීවිතේ සම්පූර්ණ විනාශ කරගන්නවා. පිස්සු වැටෙනවා. නොඑක් විදියට මේවට ප්‍රතිචාර දක්වනවා. හැබැයි පසු කාලෙක පසුතැවෙන්න වුණොත්
අයියෝ අසවලා අහිමි වුණු නිසා මට මේ සියලු දේ නැති වුණා. අසවලා මට නැතිවීම නිසා මම මෙච්චර හොඳින් ගත කරපු ජීවිතේ මට අහිමි වුණා කියලා තමන් ගැනම පස්සේ පසුතැවෙන්න වෙනවා නම් අන්න ඒක මනුෂ්‍යත්වයට හොඳ නැහැ. ඒක බුද්ධිමත් භාවයට හොඳ නැති දෙයක්. ඒ නිසාද මේ අනුශාසනාවෙන් ඔබට පැහැදිලි කරන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන කාරණය ධර්මානුකූලව අවබෝධ කරගෙන කටයුතු කරන්නේ කෙසේද කියන එක. එතෙන්දී විශේෂයෙන්ම මා ඔබට මෙන්න මෙහෙම කරුණක් පළමු කොටම කියනවා. පින්වතුනි, හොඳට මතක තියාගන්න මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන්නේ මේක ධර්මතාවක් කියන බව ඉස්සෙල්ලාම ඔබ තේරුම් ගන්න ඕන. ඔබට මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා නම් ඔබ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන දේ තමයි මේක ධර්මතාවක් කියන එක පින්වතුනි. ධර්මතාවක් කියන්නේ ලෝකෙ වෙනස් කරන්න බැරි දේවල් වලටනේ. දැන් බලන්න, එලි වෙනවා. අපිට වෙනස් කරන්න බෑනේ. එලි වුණොත් රැ වෙනවා. අපිට වෙනස් කරන්න බෑ. ඉර පායනවා. ඉර බැස යනවා. හිතලා බලන්න, ලෞතුරා බුදුවරයෙකුටවත් ඒව වෙනස් කරන්න බෑනේ. තව මං කියන්නම් ධර්මතා කිහිපයක්. වයසට යනවා. වෙනස් කරන්න බෑ. කාටවත් මොන තරම් තාක්ෂණයේ දියුණු වුණත්, ලෝකෙ කොච්චර දියුණු වුණත් වෙනස් කරන්න බෑ ඒවා. වයසට යන එක. ලෙඩ වෙන එක ධර්මතාවයක්. දැන් හිතන්න, මම මේ බණ කියන මට, මේ බණ අහන ඔබට, එහෙම නැත්නම් මේ කවුරු හෝ මේ බණ අහන අපි හිතමු සර්වාංග රෝග පිළිබඳව දන්න විශේෂඥ වෛද්‍යවරයෙකුට, ඕනෑම කෙනෙකුට පින්නතුනි මේ ලෝකේ මෙන්න මේ ලෙඩේ හැදෙන්නේ නැහැ කියලා සහතිකයක් ගන්න පුළුවන්ද? කොච්චර ලෙඩ රෝග ගැන දැනගෙන හිටියා? බෑනේ. සහතික ගන්න බෑ. ඕනම ලෙඩකට මේ ශරීරය ඔට්ටුයි. ඇයි ඒ? ලෙඩවීම කියන්නේ ධර්මතාවක් නිසා. වෙනස් කරන්න බෑ. අපිට ඕන විදියට එහෙට මෙහෙට හරවන්න බෑ. අන් අයට වෙනස් කරවන්නත් බෑ. එහෙනම් පින්නතුන් තේරුම් ගන්න, ධර්මතාවන් කියන එකේ ස්වභාවය තමයි බුදුවරුන්ටවත් වෙනස් කරන්න බෑ. ලෝකෙ මොන జగතටවත් ඒවා වෙනස් කරන්න බෑ. ධර්මතාවල හැටි එහෙමයි. එළිවීම, රැවීම, ඉර පායන එක, ඉර බහින එක, ලෙඩ වෙන එක, වයසට යන එක, මේ ඔක්කොම ධර්මතා. ඒ වගේම තමයි පින්නතුනි ධර්මතාවක් තමයි මොකක්ද? ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන්නේ. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිදුවීම ධර්මතාවක්. අර වගේම වෙනස් කරන්න බැරි, අනිවාර්යෙන්ම විඳින්නට සිද්ධ වෙන දුකක් තමයි මොන දුකද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියලා කියන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ ජීවිතේ, මේ සංසාර ගමනේ ඉපදෙන තැනක් පාසාම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය අපිට තියෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය විඳින්න සිද්ධ වෙනවා. ඇයි? ඒක ධර්මතාවක් නිසා. එහෙනම් ඔන්න පළමුවෙන්ම අපි මේ ප්‍රිය විප්‍රයෝගයට මුහුණ දීමේදී හදවතේ තබාගත යුතු පළවෙනි දහම් පණිවිඩය තමයි මොකක්ද? මේවා ධර්මතාවන්. මේවා වෙනස් කරන්න බෑ. මං කොච්චර ආදරය කළත්, මං කොච්චර ආසා කළත්, මං කොයිතරම් පරිස්සම් කළත්, මං කැමති දේවල් මට අහිමි වෙනවා. මං කැමති අය මගෙන් ඈත් වෙනවා. ඒක ඇයි එහෙම වෙන්නේ? ඒක ධර්මතාවක් නිසා. එහෙනම් ඔන්න පළවෙනි කාරණේ මම ඔබට එහෙම මතක් කරනවා. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී ඔබ මෙනෙහි කරන්න ඕන එක විදියක් තමයි එහෙනම් මොකක්ද? මේවා ධර්මතාවක් කියලා තේරුම් ගන්න එක. මම තව කාරණයක් කියනවා. ඒ තමයි පින්වතුන් හිතන්න, ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී අනිවාර්යෙන්ම සිහියට ගන්න මේක ආර්ය සත්‍යයක් බව. ආර්ය සත්‍යයක්. ඔබ දන්නවනේ ආර්ය සත්‍ය හතරක් තියෙනවනේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා ආර්ය සත්‍ය හතරක් තියෙනවා. එකෙන් කොතෙන්ටද මේ විප්‍රයෝග දුක්ඛය කියන එක අයිති වෙන්නේ? පළවෙනි ආර්ය සත්‍යයට. බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව හඳුන්වද්දී අහනවා, කතමංචාවුසෝ දුක්ඛා. මොකක්ද මහණෙනි මේ දුක කියලා කියන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.
යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ දුක කියන එක ඇතුලේ අංශ කිහිපයක් තියෙනවා. ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණයටපත් වීම දුකයි, කැමැති කැමැති දේවල් නොලැබීම දුකයි. ඒ අතර තියෙන එක දුකක් තමයි මොකක්ද? ආර්ය සත්‍ය අතර තියෙන දුකක් තමයි අද මේ කතා කරන ප්‍රිය විප්‍රයෝග දුක්ඛය. එහෙනම් ලෝකයේ උතුම්ම සත්‍යයක් මේක. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔන්න සමහර අපිට මුණ ගැහෙනවා සමහර දෙමව්පියෝ තමන්ගේ දරුවා හිමි වෙලා. දැන් අපිත් එක්ක ඇවිල්ලා මේ කතාව කියනකොට කියන්නේ කොහොමද? ඒක වෙන්න බෑනේ ආමුදුරුවනේ. මට ඒක විශ්වාස කරගන්න බෑ. මට අදාහ ගන්න බෑ. කොහොමද මට එහෙම වෙන්නේ? කොහොමද මගේ දරුවට එහෙම වෙන්නේ? කියලා ඇයි මේ ආර්ය සත්‍යයක් බව අමතක වෙලා. මොකද්ද? මං කොච්චර ප්‍රිය කළත් ප්‍රිය කරන දේවල් මට අහිමි වෙනවා කියන එක කොයි තරම් ඔබ ආදරය කළත් ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන්, ඔබේ ප්‍රියතමයන් ඔබට අහිමි වෙනවා කියන එක ලෝකේ තියෙන උතුම්ම ඇත්ත හතරෙන් එකක්. ඒ තරම් ලෞතුරා බුදුවරයෙක් මතු කරන උතුම්ම සත්‍ය හතරේ පළවෙනි සත්‍යයට අයිති වෙන්නේ ප්‍රිය විප්‍රයෝගය කියන එක. එහෙම වෙලත් අපේ පෘථග්ජනකමේ ධර්ම බලන්නකෝ අපි කියනවනේ බෑ එහෙම වෙන්න විදියක් නෑ මට ඒක පිළිගන්න බෑ. කොහොමද මං ඒක අදහන්නේ? එයා මට නැතුව බෑ. මං කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ? ඇයි මේ එහෙම කියන්නේ? සත්‍ය අමතක කරලානේ අපි එහෙම කතා කරන්නේ. ඒ නිසා මේක සත්‍යයක්, නිකං සත්‍යයක් නෙවෙයි. මේක මේ ලෝකේ තියෙන ඉහළම සත්‍ය හතරෙන් එකක්. මොකක්ද? ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා කියන එක. ඒ නිසා ඔන්න දැන් ඔබ කරුණු දෙකක් දන්නවා ප්‍රිය විප්‍රයෝග දුක්ඛේදී මෙනෙහි කරන්න ඕන. ඔබට ප්‍රියතමයෙක් ඈත් වුණොත්, අහිමි වුණොත්, ප්‍රියතමයෙක් ඔබට නැති වුණොත් පළවෙනි මේක ඔන්න ඔබ මතක් කරන්න ඕක ධර්මතාවයක්. මොනවද ධර්මතා කියන්නේ? වෙනස් කරන්න බැරි දේවල් නේ ධර්මතා කියන්නේ. ඒ නිසා ප්‍රියයෙක් අහිමි වෙච්ච තැන හිතන්න ඕන පළවෙනි දේ තමයි එහෙනම් ඔන්න මේවා ධර්මතා කියලා හිතලා හිත සකස් කරගන්නවා. දෙවෙනි විදිය තමයි මේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වීම ආර්ය සත්‍යයක් කියලා හිතලා හිත හදා ගන්නවා. ලෞතුරා බුදුවරු ලොවට මතු කළ ඉහළම සත්‍ය හතරයි. ඒ හතරේ පළවෙනිම සත්‍ය ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන එක අපිට තියෙනවා. දුක්ඛ කියන කාරණාව ඇතුළත. ඒ නිසා ඔන්න දැන් ඔබ හේතු දෙකකින් දන්නවා ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛයේ අවස්ථාව මෙනෙහි කරගන්න. මම තවත් කාරණයක් කියනවා අංගුත්තර නිකායේ දලිත් සූත්‍රය කියන සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා පින්වතුනි, දැන් මේ ධර්මානුශාසනාව හොඳට ඔබ ශ්‍රවණය කරද්දී කරුණු එකින් එක අවසාන වෙනකොට ඔන්න කියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන එකයි අද මේ මාතෘකාව. ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඔන්න එකක් කිව්වා කොහොමද මුහුණ දෙන්න ඕන? මේවා ධර්මතාවයක් කියලා හිතලා හිත සකස් කරගන්න උත්සාහ කරන්න ඕන. ඔබේ අහිමි වෙච්ච ප්‍රියතමයන් ගැන මතක් වෙද්දී එහෙම හිතන්න ඕන. මේවා ධර්මතා. දෙවෙනි එක, මේක ලෝකේ තියෙන වටිනාම සත්‍ය හතරෙන් එක සත්‍ය සිදුවීම. ආර්ය සත්‍යවල පළවෙනිම එක ප්‍රියයන් අහිමි වීම කියන එක. දෙකයි. තුන්වෙනි කාරණේ මම ඔබට කියන්නේ මෙන්න මේ අංගුත්තර නිකායේ මේ ගලිය සූත්‍රයෙන්. මේ සූත්‍රයේ මෙන්න මෙහෙම කියනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි අපි මේ පංචකාමයට හසු වෙන තැන්වලදී නවාතැන් පොළවල් හදාගත්තා. මොනවද නවාතැන් පොළවල් හැදුවා කියන්නේ? අපේ ඇස් දෙක ප්‍රිය කරන රූපය දැක්ක තැන අපේ හිත අපි නැවැත්තුවා. අන්න නවාතැන් පොළක් එතන හැදුවා. ඒ වගේම කනට ඇහෙන ශබ්දය අපි ප්‍රිය කළා නම් අන්න ඒ කනට ප්‍රිය ශබ්දය ඇහුණු තැන අපේ හිත අපි නතර කළා. දැන් බලන්න කොච්චර වරදක්ද අපි මේ කරන්නේ කියලා. සිත අපි ළඟ තියාගත්තා නම් අපි අනුන්ගෙන් සැනසෙන්න බලන්නේ නැහනේ. අපි ඇයි අපිට ඇහැට පේන ප්‍රියතම රූපය දෙසට සිත යවපු නිසා එයා වෙනස් වෙනකොට අපේ ජීවිතේ සැනසීම නැති වෙනවා. කනට ඇහෙන ශබ්දවලට අපේ සිත යවපු නිසා, එතන නවාතැන්පල හදපු නිසා ඒ ශබ්දය අහිමි වෙනකොට ඔන්න අපි
කලබල වෙන්න පටන් ගන්නවා. කෙලබෙන්න පටන් ගන්නවා. එහෙනම් මෙහෙම හිතන්න. ඇසට රූප පේනකොට ප්‍රිය වෙච්ච රූපය ළඟ අපි හිත නවාතැන්පලේ නැවැත්තුවා. කනට ඇහුණු ප්‍රිය ශබ්දය ළඟ අපේ සිත නැවැත්තුවා. නාසයට දැනුණු ප්‍රිය සුවඳ ළඟ අපේ සිත නැවැත්තුවා. දිවට දැනුණු ප්‍රිය රස ළඟ අපේ සිත නැවැත්තුවා. ශරීරයට දැනුණු ප්‍රිය ස්පර්ශය ළඟ අපේ සිත නැවැත්තුවා. බලන් ගියහම ජීවිත කාලෙම අපි කරලා තියෙන්නේ අපේ ළඟ තියෙන්න ඕන සිත වෙන වෙන තැන්වල නවත්තපු එක. ඇසට පෙනෙන ලස්සන රූප ළඟ නැවැත්තුවාම ඒ රූප ළඟ සිත නවාතැන්පල කරගත්තා. අපේ නවාතැන්පල වුණේ අපි ළඟ නෙමෙයි බලන් ගියාම අනිත් අය ළඟ අපේ නවාතැන්පල තිබිලා තියෙන්නේ. මේකේ භයානකකම මොකද්ද? මේකේ භයානකකම තමයි පින්වතුනි මේ හැම නවාතැන්පලක්ම අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. මේ හැම නවාතැන්පලක්ම අනිවාර්යෙන්ම වෙනස් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපි අර ලස්සන රූපය කියා නවාතැන්පලක හිත නැවැත්තුවනේ ආන් ওই රූපය කවදක හරි වෙනස් වෙනවා. ලස්සන ශබ්දයක් කියා නවාතැන්පලක හිත නැවැත්තුවනේ ඒක වෙනස් වෙනවා. ඒක නැති වෙනවා. ඒ නවාතැන්පල විනාශ වෙනවා. ඒ වගේමයි ඇඟට දැනෙන ස්පර්ශය හමුවේ දිවට දැනෙන රස හමුවේ අපි අපේ මනස එතන නැවැත්තුවනම් ආන්ගේ නවාතැන්පල වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට අපිට මොකද වෙන්නේ? ඒ වෙනස් වෙන බව තේරුම් ගත්තේ නැති වුණොත් ආන් අපේ ජීවිත කැළඹෙන්න පටන් ගන්නවා. අපේ ජීවිත කැළඹෙන්න පටන් ගන්නවා. නිකන් සරල උදාහරණයක් හිතන්න. ඔබ ඇස් දෙකෙන් හරීම ආසාවෙන් රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් බලනවා. ඔන්න බලන්න යම් දවසක එකපාරටම දැන් ඔබ හිතාගෙන ඉන්නවා අද රාත්‍රී 7ට මේ ටෙලි නාට්‍ය බලන්නම ඕන කියලා හිතන් ඉද්දී ඒක බලන්න තියෙන සියලු පහසුකම් ඔබට අහිමි වෙනවා. එක්ක රූපවාහිනිය කැඩෙනවා, නැත්නම් විදුලිය නැති වෙනවා ගෙදර. නැත්නම් ජංගම දුරකථනයේ මේ ඔය කියන අන්තර්ජාල පහසුකම් නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? ටෙලි නාට්‍ය බලන්න බැරි වීම ගැන ඔබ ඔන්න පසුතැවෙන්න පටන් ගන්නවා. කනස්සල්ලෙන් ඉන්නවා. දැන් ඔබේ සතුට තිබුණේ එතකොට කොතනද එහෙනම්? ඔබ ළඟද? නෑ. කොතනද තිබිලා තියෙන්නේ? ඇහැට දැකපුවර ලස්සන ටෙලි නාට්‍ය ළඟ. ඒක වෙනස් වෙනකොට ඔබේ සතුට නැති වුණා. බලන්න බාහිර ලෝකේ අපිව පාලනය කරන හැටි. ඇයි එහෙම වෙන්නේ? අපේ සිත බාහිර ලෝකේ තැන්වල නවත්තපු නිසානේ. කනට ඇහෙන ශබ්දත් එහෙමයි. නාසයට දැනෙන සුවඳත් එහෙමයි. ශරීරයට දැනෙන ස්පර්ශත් එහෙමයි. දිවට දැනෙන රසයත් එහෙමයි. මේ තැන්වල අපි අපේ සිත නවාතැන්පලවල් වල නැවැත්තුවා. ඒ නිසා අපිට ඒවා අහිමි වෙනකොට දරා ගන්න බෑ. නේද? ශරීරයට දැනෙන ස්පර්ශය ගැන හොඳටම සිතේ නවාතැන්පලේ නවත්තපු නිසා AC එකට හුරු වුණාම, ෆෑන් එකට හුරු වුණාම, ඔන්න අපි මේ පහසුකම් ටිකට හුරු වුණාම මොකද වුනේ? දැන් මේ කාලේ ලංකාව වගේ රටක විදුලිය නිතර විසන්දි වෙනකොට ඔන්න ඔක්කොම වැඩ මිනිස්සුන්ගේ නවතිනවා. ඇයි? බෑ අපි මෙහෙමයි ඉන්න බෑ දාඩිය දානවා. එතකොට දැන් අර AC එක දැකලවත් නැති, එහෙම නැත්නම් ෆෑන් එක දැකලවත් නැති, ඊටාම පිටිසර දුෂ්කර, ඊටාම මේ උෂ්ණත්වය අධික පරිසරවල් වල හැදෙන මිනිස්සුන්ට ඒ විදුලිය තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි? එයාලගේ එහෙම දෙයක හිත නවතිලා නැහැ. එහෙනම් පින්නතනේ හිතන්න රසයත් ඔය වගේ. බලන්න පැණි රසට පුරුදු වුණාම, ඊළඟට මොනවා හරි තෙල් රසට පුරුදු වුණාම කොච්චර දැන් මොන තරම්නම් ලෙඩ රෝගවල මිනිස්සු ඉන්නවද? මොන තරම් කායික රෝගවල ඉන්නවද මිනිස්සු? නේද? කොලෙස්ටරෝල් කියයි, ප්‍රෙෂර් කියයි. ඒවා අස්පනා පිට පෙනෙද්දි ජීවිතේ විනාශ වෙනවා කියලා. වෛද්‍යවරු කොච්චර උපදෙස් දුන්නත් අපිට ඒ රස වෙනස් වුණොත් හරි අමාරුයි. අපි කියනවනේ අනේ ડોක්ටර් දෙන මේ මෙනු එකට කන්න බෑ. එහෙම කෑවොත් එහෙම කන්නේ මොනවද කියලා හිතෙනවා. කන්න මොනවද තියෙන්නේ කියලා හිතෙනවා. ඇයි මෙහෙම කියන්නේ? අපිට අමාරුයි සිත නවත්තපු තැනින් ගන්න මෙහාට. අපේ සිත නැවතිලා තියෙන්නේ පැණි රසේ, තෙල් රසේ, ඒ රසවල නම් අපි අකමැති සිත මෙහෙට ගන්න.
ඔය හැම තැනකම තියෙන පින්නතුනි මේකනේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? අපේ සතුට, අපේ සිත අන් අයගේ තැන්වල නවාතැන් පොළවල් වල නවත්තලා. දැන් අපි අපේ මාතෘකාව දෙසට හැරෙමු. ප්‍රිය විප්‍රයෝගයත් ඔතන තියෙනවා. අපේ සිතේ සතුට අපේ ඇස් දෙකෙන් දකින්න තියෙන රූපයට නවත්තලා තිබුණොත්, වෙන කෙනෙක්ගේ ශබ්දයට, වෙන කෙනෙක්ගේ ස්පර්ශයට, වෙන කෙනෙක්ගේ සුවඳට මේ සිත කැමති වෙලා තිබුණොත්, ඇලිලා තිබුණොත්, ඒක අහිමි වෙනවාමයි. ඒ අහිමි වෙන දවසට අවබෝධයක් නැති වුණොත් ආන්න දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා මොකක්ද මේ කාරණෙන් ඔබට මම ඊළඟට මේ මතු කරලා දක්වන්නේ? අවබෝධයෙන් ඉන්න පින්නතුනි හැම වෙලාවකම ප්‍රිය දේ මට අහිමි වෙනවා. මං ඒ ප්‍රිය දේ තන සිත අලවල තියන්න හොඳ නෑ. මගේ සැනසීම මන් ළඟ තියාගන්න ඕන. මං කාටවත් මගේ නවාතැන්පල කාගේවත් ළඟ තියන්න හොඳ නෑ. ඒ නිසා මේ අම්මලා තාත්තලා දරුවන්ට ආදරය කරන්න, දරුවන්ට සෙනෙහස දක්වන්න, එයාලා වෙනුවෙන් කළ යුතු යුතුයකම් නොපිරිහෙලා ඉෂ්ට කරන්න. එයාලා ළඟ ඔබේ සිත් අලවලා තියන්න එපා. අහිවිම් වීම ඕනම වෙලාවක වෙන්න පුළුවන්. දරුවනේ දෙමව්පිය ළඟ සිත් අලවලා තියන්න එපා. ආදරය කරුණාව දක්වන්න. ඇලෙන්න එපා. නැතුවම බෑ කියන තැන ඉන්න එපා. එහෙම හිතන්න එපා. ස්වාමියා බිරිඳටත් එහෙමයි, බිරිඳ ස්වාමියාටත් එහෙමයි. මේ නවාතැන් පළවල් වෙනස් වෙනවාමයි කියන දේ මතක තියාගෙන වෙනස් වුණොත් ඒකට මුහුණ දෙන්න පුළුවන් විදියට සිත සකස් කරගන්න. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා පින්වතුනි, දෙවියොයි මිනිස්සුයි අපි කවුරුත් මෙහෙමයි, දෙවියොත් එහෙමයි. දිව්‍ය ලෝකවල ඔහොම තැන් තැන්වල ප්‍රියමනාප වූ ශබ්දවලට, රූපවලට සිත් අලවලා ඒවයි නවාතැන් පළවල් හදලා ඒවා අහිමි වෙනකොට පොළවේ හැපෙනවා, අඬනවා, අත් දෙක පපුවට ගහ ගන්නවා, වැළපෙනවා, කෑ ගහනවා, උන්මත්තයෙන් එහෙ මෙහෙ දුවනවා, පිස්සුවෙන් වැඩ කරනවා. අන්නේ හැම දෙයක්ම වෙන්නේ ඇයි? නවාතැන් වෙනස් වෙනවා කියලා අවබෝධ නොවීම නිසා. ඒක හිතේ අවබෝධ කරගෙන නොසිටීම නිසා. ඒ නිසා ඔන්න ප්‍රිය විප්‍රයෝගය ගැන හිතන ඔබට තුන්වෙනි කාරණාවයි මම මේ මෙතෙක් වෙලා කිව්වේ. මොකක්ද? අවබෝධයෙන් ඉන්න අපි හදපු නවාතැන් පළවල් අපිට අහිමි වෙනවා කොයි වෙලාවක හරි. අපි හදපු නවාතැන් පළවල් වෙනස් වෙනවා කියන අවබෝධයෙන්. එහෙනම් ඔන්න කරුණු තුනක් දැන් දන්නවා පින්වතුන්. ප්‍රිය විප්‍රයෝගයේදී සිතන්න ඕන දේවල් එකක් තමයි මේක වෙනස් කරන්න බෑ, මේක ධර්මතාවයක්, ප්‍රියයන් නැති වෙනවා කියන එක. දෙවෙනි එක තමයි මේක ආර්ය සත්‍යයක්, ප්‍රියයන් අහිමි වෙනවා කියන එක. මේක ලෝකේ තියෙන උතුම්ම සත්‍යයන්ගෙන් එකක්, ප්‍රියයන් අහිමි වීම. තුන්වෙනි එක තමයි අවබෝධයෙන් ඉන්න ඕන ප්‍රියයන් අහිමි වෙනවා කියන එක. මොකක්ද? මේ ප්‍රියයන්ට නවාතැන් හදා ඔවුන් තුල අපේ සිත් රඳවලා තිබ්බට ඔය නවාතැන් අපිට අහිමි වෙනවා කියන අවබෝධයෙන් ඉන්න ඕන. ඒ අවබෝධයෙන් නොහිටියොත් ආන්න අහිමි වීම දරා ගන්න බෑ. වෙන්වීම දරා ගන්න බෑ. එතකොට ජීවිතේ කවදක හරි පසුතැවෙන්න වෙන තීරණ තමයි ඔබ ගන්න. නේද? අපි දකිනවනේ එහෙම සමහර වෙලාවට දරුවා නැති වුනහම ඒ අම්මා තාත්තා ඒක දරා ගන්න බැරුව එයා ජීවිතේ නැති කර ගන්නවා. නැත්නම් සමහර විට එහෙමත් නෙවෙයි පින්නතුනි, ඔය හිතන්නකෝ ඕනෑ තරම් අපි කියන්නේ එයාට මේ දේ වුණා, මේ දැන් මගේ ජීවිතේ සමහර අත්දැකීම් තියෙනවා. අවුරුදු 15ක් 20ක් තිබිච්ච උසාවි නඩුව පරාජයටපත් වුණාම ඒ දුකට මිය ගිහපු මිනිස්සු. ඉතින් කොච්චර පරාජිතයිද අපි ජීවිතේ මුණොත්. ඒකටද අපිට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඒ තරම්ම ප්‍රිය දේ නොලැබුණාම, ප්‍රියයන්ගෙන් වෙන් වුණාම ජීවිතෙන් වන්දි ගෙවපු අවස්ථා මිනිස්සුන්ගේ ජීවිතවල තියෙනවා. ඒ නිසා අවබෝධයෙන් කටයුතු කරන්න. එහෙනම් අද දවසේ ඔන්න මේ ප්‍රිය විප්‍රයෝගය පිළිබඳව මම ඔබට කරුණු තුනක් කිව්වා. එකක් තමයි ඒ ප්‍රිය විප්‍රයෝගයේදී ඔබ මේක ධර්මතාවක් ගැන හිතලා කටයුතු කරන්න. ඒ වගේම මේක ආර්ය සත්‍යයක් බව හිතලා කටයුතු කරන්න. ඒ වගේම මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම මම ඔබට කියනවා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන කාරණේදී ප්‍රියයන් ඔබට අහිමි වුණාම ඔබ එතෙන් සිට කටයුතු කළ යුත්තේ කෙසේද කියලා. ඔන්න අපි හිතමු ඔබ ගොඩාක් ප්‍රියමනාප කෙනෙක් ඔබට මරණයටපත් වෙලා ඔබට අහිමි වෙනවා. එතකොට ඔබ කොහොමද ඒ සම්බන්ධව කටයුතු කළ යුත්තේ?
පින්වතුනි හොඳට මතක තියාගන්න ප්‍රියයෙක් අහිමි වුණාම ඔබ ඒ කෙනාට ආදරේ නාමෙන් හතුරෙක් වෙන්න එපා. නේද? දැන් සමහර අපි දකිනවා ඔන්න කුඩා දරුවෝ නැති වෙන අවස්ථාවලටත් අපි ගිහිල්ලා තියෙන ওই මලගෙවල් වලට එහෙම. ඒ අම්මා තාත්තා ඒ දරුවට හරීම ආදරේ. හැබැයි මැරුණට පස්සේ ඒ අම්මා තාත්තා හැසිරෙන විදිය අර දරුවට ආදරේ නාමෙන් කරන හතුරුකමක් වෙනවා. ඒ කියන්නේ දානි දෙනවා දෙන්නෙත් අඬ අඬ. පැන් වඩල පින් දෙනවා ඒ දෙන්නෙත් අඬ අඬ. ඒ දරුවා මතක් කර කර අඬනවා. ෆොටෝ බල බල අඬනවා. රූප බල බල අඬනවා. මේ හැම තැනකම වෙන්නේ මොකක්ද? අකුසල්නේ පින්වතුනි. අඬනකොට කඳුළු වැහෙනකොට අකුසල් සිද්ධ වෙනවා. ඒව කෙලෙස් නිසා අකුසල්. දැන් අර නැති වුණු කෙනාට අපේ ප්‍රියතමයට මොකද වෙන්නේ? අපේ ළඟට එනකොට පින් ගන්න කියලා අපි මහ විශාල පින්කම් කරනවා. හැබැයි අවසානයේ යාට දෙන්නේ මොනවද? අකුසල්. ඇයි සිත හදාගෙන නෑනේ අපි. සිත හදාගෙන නෑ අපි අඬනවා. අඬන වාරයක් පාසා කෙලෙස් එකතු වෙනවා. කෙලෙස් එකතු වෙන්න අකුසල් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ආදරේ නාමෙන් හතුරෙක් වෙන්න එපා අපෙන් යන අයට. අපෙන් අයින් වෙලා යන අයට ඔබ ඇත්තටම ආදරේ නම් මිතුරෙක් වෙන්න. කල්යාණ මිතුරෙක් වෙන්න. මගේ මියගිය ස්වාමි පුරුෂයාට මම මෙතනින් එහාට කල්යාණ මිතුරියක් වෙනවා. මගේ මියගිය ස්වාමි දියණියට මම කල්යාණ මිතුරෙක් වෙනවා. මගේ මියගිය දරුවාට මම කල්යාණ මිතුරු අම්ම කෙනෙක් වෙනවා. කල්යාණ මිතුරු තාත්තා කෙනෙක් වෙනවා. මගේ මියගිය අම්මට තාත්තට මං කල්යාණ මිතුරු දරුවෙක් වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? නිවැරදිව මෙන්න මේ කියපු කාරණාවලට අනුව මේවා අවබෝධ කරගෙන මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය පිළිබඳව ධර්මානුකූලව හිතලා පින්වතුනේ ඒ අයට පින් අනුමෝදන් කරන්න. නිවැරදිව පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න. සිත නිවැරදි තැන පිහිටුවාගෙන පින් අනුමෝදන් කරන්න. අන්න එහෙම කළොත් ඔබ ඔබෙන් මියගිය ඥාතිවරයාට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. නැත්නම් ඔබ ආඬ ආයාගේ මතක සටහන් ගැන හිතා ඒ රූප දිහා බලා කඳුළු වගුරනවා නම් කෙලෙස් එකතු කරනවා නම් ආදරේ නාමෙන් ඔබ කරන්නේ හතුරුකමක් මියගිය කෙනාට. ඒ නිසා අන්න ඒ කාරණාවත් මතක තියාගෙන ප්‍රිය විප්‍රයෝගය හමුවේ ඔබ අවබෝධයෙන් කරන ඊළඟ කටයුත්ත බවට පත් කරගන්න ඒ කෙනාට මිතුරෙක් වෙන්න හතුරෙක් නොවන්න කියන එක. එහෙමනම් දැන් මගේ මේ අනුශාසනාවේ ඔන්න ඔබට මතක් කළා ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී ඔබ කටයුතු කළ යුතු ආකාර 4ක්, සිටිය යුතු සිතුවිලි 4ක් ඔන්න මං සම්පූර්ණ කිව්වා. පළවෙනි එක තමයි එහෙනම් නැවතොන්න මම මේ නැවත කියන්නේ ඇයි? පුනරුක්තියක් නෙවෙයි මේක. නැවත කියන්න හේතුව ශ්‍රවණය කරන ඔබට මේ කාරණාව ධාරණය කරගන්න උදව් කරනවා මම නැවත. එහෙනම් මොකද්ද ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එකේදී අපිට සිතන්න පුළුවන් පළවෙනි එක මේක ධර්මතාවයක් බව තේරුම් ගන්න ඕන. ධර්මතාව කියන්නේ අපිට වෙනස් කරන්න බැරි දේවල්. දෙවෙනි එක තේරුම් ගන්න ඕන මේක ආර්ය සත්‍යයක්. ලෝකේ තියෙන ඉහළම සත්‍ය හතරෙන් එකක් මේ ප්‍රිය විප්‍රයෝග දුක කියන එක. ඒ නිසා මේක ලැබෙනවාමයි මේ දුක. තුන්වෙනි එක තේරුම් ගන්න ඕන මේ අපි නවාතැන් පළවල් වල සිත නවත්තපු නිසායි මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය දරා ගන්න බැරි වෙන්නේ. ඒ නිසා මේ නවාතැන් පළවල් අහිමි වෙනවා කියන එක අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒක තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණය තමයි මියගිය අපෙන් වෙන්ව ගිය අපේ ප්‍රියයාට අපි ආදරේ නාමෙන් හතුරෙකු නොවි ධර්මයෙන් මිතුරෙකු බවට පත් වෙන්න ඕන. සිත සකස් කරගෙන පින් අනුමෝදන් කිරීම ආදී කරන්න ඕන. එතකොට දැන් ඔන්න ප්‍රිය විප්‍රයෝග දුක්ඛය පිළිබඳව මම ඔබට පැහැදිලි කරා. පුංචි වෙලාවක් මිනිත්තු 5ක් 10ක් වගේ පින්වතුන්ට අප්‍රිය සංප්‍රයෝගය කියන එකත් පොඩ්ඩක් මතක් කරලා මේ අනුශාසනාව නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද්ද පින්වතුනි අප්‍රිය සංප්‍රයෝගය කියලා කියන්නේ? අප්‍රියයන් හා එක්වීමට ලැබීමත් දුකක් කියන එක. අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ. ඔබ ඒ ගැනත් හොඳට හිතන්න. අප්‍රියයන් හා එක්වන්න සිදුවීම දුකක්. එතකොට ඒකත් මොකක්ද? ඔබට එතෙන්දිත් මතක් වෙන්න ඕන ඒකත් ඉතින් ධර්මතාවයක් නේ. ප්‍රියයන්ගෙන් වෙන්වන්න වීම ධර්මතාවයක් වගේම අප්‍රියයන් එක්ක එකතු වෙන්න ලැබීමත් ධර්මතාවයක්.
ඒ කියන්නේ දැන් මේ පින්නතුන් දන්නවා ධර්මතා කියලා කියන්නේ වෙනස් කරන්න බැරි දේවල්නේ. පොදු දේවල්නේ. එහෙනම් ප්‍රියයන්ගෙන් වෙන්වීම පොදු වූ වෙනස් කළ නොහැකි ධර්මයක් නම් අප්‍රියයන් හමුවීම කියන එකත් මොකක්ද? වෙනස් කළ නොහැකි දෙයක්. ධර්මතාවයක්. එහෙනම් මොකද්ද වෙන්න ඕන දේ? අප්‍රියයන් හමු වුණා කියලා අප්‍රිය අය නැති ගෙවල් හොයන්න එපා. අප්‍රිය මිනිස්සුන් නැති ආයතන හොයන්න එපා. අප්‍රිය මිනිස්සුන් නැති ගම්මාන හොයන්න එපා. අප්‍රිය මිනිස්සුන් නැති රටවල් හොයන්න එපා. මේ ගමට වඩා ඒ ගම හොඳයි. මේ ආයතනට වඩා අර ආයතනෙ හොඳයි. මෙතෙන්ට වඩා එතන හොඳයි. හොඳයි කියලා දැක්කට කොතනත් අප්‍රියයන් හමු වෙනවා. ඇයි ඒක ධර්මතාවයක්. ඒ නිසා ඔබ සේවය කරන ආයතනය තුල ඔබ ඉන්න තැන ඔබේ ගමේ ඔබේ ප්‍රදේශේ අප්‍රියයන් මුණ ගැහෙනවා නම් එතෙන්දී වෙන්න ඕන ඒ අප්‍රිය පුද්ගලයා වෙනස් කරන්න යන එක නෙවෙයි. තන මාරු කරන එක නෙවෙයි. ආයතන මාරු කරන එක නෙවෙයි. අප්‍රියයන් හමු වන තැන සිත වෙනස් කරගන්න එකයි වෙන්න ඕන. ඒ ධර්මතාවයක්. ඒක මට හදන්න බෑ. ඒක මට වෙනස් කරන්න බෑ. ඒ අයට ඔරොත්තු දෙන විදියට මම මගේ මනස සකස් කරගන්නයි අවශ්‍ය. මම වෙනස් වෙන්න ඕන. මම සකස් වෙන්න ඕන. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ධම්මපදයේ එක ගාථාවක දේශනා කරනවානේ අක්ඛෝ දේන ජිනේ කෝදං අසාදුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේන අලිකවාදිනා. අක්ඛෝ දේන ජිනේ කෝදං ක්‍රෝධ කරන්නා දිනන්න ඕන කොහමද? අක්‍රෝධයෙන්. අපිට කවුරු හරි ක්‍රෝධ කරනවා නම් වෛර කරනවා නම් අපි එයාට වෛර කරලා එයා දිනන්න හම්බ වෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ එයාට අක්‍රෝධ කරන්න ඕන. එයාට මෛත්‍රී කරන්න ඕන. අවෛරීව එයා ගැන හිතන්න ඕන. ආන් එහෙම වුණොත් අපිට ජය උරුමයි. එහෙනම් අන්න බලන්න ක්‍රෝධ කරන තැනැත්තෙක් ඔබට අප්‍රිය තැනැත්තෙක් ඉන්නවනම් ඒ තැනැත්ත වෙනස් කරන්න යන්න එපා. ඒ තැනැත්තාව ජය ගන්න ඔබට පුළුවන් කොහොම වුණොත්ද? ඔබ වෙනස් වෙන්න. ක්‍රෝධයට ක්‍රෝධයෙන් පිළිතුරු දෙන්නේ නැතුව ක්‍රෝධයට අක්‍රෝධයෙන් පිළිතුරු දෙන්න. ඒක බුද්ධාවවාදයේ බව මතක තියාගන්න. ඊළඟට අසාදුන් සාදුනා ජිනේ. අසත්පුරුෂයා දිනින්නලු සත්පුරුෂකම. ඔබට ඔබේ ගමේ ඔබේ ආයතනේ ඔබේ ප්‍රදේශයේ ඔන්න අප්‍රිය පුද්ගලයෙක් හමු වෙනවා. ඇයි අප්‍රිය වන්න හේතුව? එයා හරි අසත්පුරුෂයි. කිසිම කෘතවේදී කමක් නැහැ. කළගුණ මතක නැහැ. එයා හරි අවස්ථාවාදී. ඒ වගේ අසත්පුරුෂ ගති තියන අය ඕනෑ තරම් ඉන්නවා. අපි වෙන්න ඕන මොකක්ද? එයාට අසත්පුරුෂකම් වලින් උත්තර දෙන එක නෙමෙයි. අපි වෙනස් වෙනවා. කොහොමද? ඔබ මට කොච්චර අසත්පුරුෂකම් කළත් මගේ සත්පුරුෂ ගති මං නැති කරගන්නේ. මගේ සත්පුරුෂ ස්වභාවයන් මම වෙනස් කරන්නේ. මම සත්පුරුෂයෙක් විදියට මහ පොළොව මත ජීවත් වෙනවා. අන්න අසත්පුරුෂයා යම් දිනක ඔබට ජය ගන්න පුළුවන්. මොකක් කළොත්ද? ඔබ සත්පුරුෂයෙක් වුණොත්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී නැවතත් දේශනා කරනවා ජිනේ කදරියං දානේන. කෑදරකම් ජය ගන්න ඕන දානයෙන්මයි. කෑදරකම මසුරුකම ජය ගන්න ඕන දන් දීමෙන්මයි. මසුරුකම් කරලා කරලා මසුරා ජය ලබන්න බෑ. දන් දීමෙන්මයි. අවසානයේ අසාදුන් සාදුනා ජිනේ. මේ අවසාන පේළිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන සච්චේන අලිකවාදිනා. බොරු කියන තැනැත්තාව ජයග්‍රහණය කරන්න ඕන ඔබ සත්‍යවාදී වෙලා. සත්‍යයෙන්. අන්නේ විදියට ලෝකේ අප්‍රියයන් මුණ ගැහෙන තැනේදී අසත්පුරුෂයන් මුණ ගැහෙන තැනේදී අකමැති අය හමු වෙන තැනේදී ඔබට පුළුවන් පින්වතුනි සත්‍යවාදීත්වයෙන් මෛත්‍රියෙන් සත්පුරුෂ භාවයෙන් ඒ වගේම දානමය සිතුවිල්ලෙන් පරිත්‍යාගශීලීත්වයෙන් ඔය අසත්පුරුෂයන් ඔය අප්‍රියයන් ප්‍රියභාවයට පත් කරගන්න උත්සාහ කරන්න ඕන. එහෙම නැතුව අප්‍රිය අය නැති තැන් හොය හොය යන්න එපා. අප්‍රිය අය නැති ගම්මාන නැති ආයතන අප්‍රිය අය නැති ස්ථාන බල බල ගියොත් අපිට කවදාවත් මේ මහ පොළොව මත ජීවත් වෙන්න තැනක් නැති වෙනවා. හැම තැනකම ප්‍රියයෝ වගේම අප්‍රියයොත් ඉන්නවා. මොකද ඒක ධර්මතාවයක් නිසා.
එමනම් අද දවසේ මේ ධර්මානුශාසනාව තුලින් ඔබට සිහිපත් කරන්නට බලාපොරොත්තු වුණේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය සහ අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය කියන කාරණා දෙකේදී නොසෙල්වෙන අකම්පිත සිතක් පවත්වා ගන්නට ඔබ කෙසේද කටයුතු කළ යුත්තේ කියන කාරණාවයි මේ දේශනාව තුළින් පැහැදිලි කරන්නට කල්පනා කළේ. ඉතින් ඒ පිළිබඳව ඒ කරුණු කාරණා සිහිපත් කළා. ඒව නැවත නැවත සාරාංශ කරමින් මතක් කළා. එහෙමනම් නැවතත් ඔබට මතක් කරනවා පින්වතුනි, පටාචාරාව දුකටපත් වුණු දවස ගැන හිතලා අපි දුක් වෙනවා. අනේ පටාචාරාව පව් කියලා හිතෙනවා. ඒත් මතක තියාගන්න, පටාචාරාවට වඩා අපිට පව්. ඇයි? පටාචාරාව ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීම නැමැති දුක අවසන් කළා. අපි තාමත් සංසාරේ ඒ දුක තව කී වාරයක් කොයි විදියට විඳින්න වේද කියලා හිතා ගන්නවත් බැරුව ඉමක් කොනක් නොපෙනෙන සසරේ ඇවිදිනවා. එනිසා ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ගැන පටාචාරාවගේ කතාවෙන් අහන අපි පුරුදු වෙන්න ඕන. ඒ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය ජීවිතේට හුරු කරගන්න. ඒකෙදි මනස නොසෙල්වී තියාගන්න. අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයේදීත් අපි මනස නොසෙල්වී තියාගන්න පුරුදු කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන ධර්ම කාරණා උපදේශන කිහිපයක් ඔබට මේ දේශනාවෙන් මතක් කළේ. එhmenan ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී ඔබ පළමුව සිතන්න ඕන මේවා ධර්මතාවයන්. මේ අහිමි වීම කියන්නේ ධර්මතාවයක්. ඒක මට වෙනස් කරන්න බෑ, අනිවාර්යෙන් වෙනවා කියන එක. ඒ වගේම ඔබ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී සිහිපත් කරන්න ඕන දෙවෙනි කාරණය තමයි මේක ලෝකයේ ආර්ය සත්‍යයක්. අනිවාර්යෙන්ම සිදුවෙන සත්‍ය දෙයක් කියන එක. තුන්වෙනි කාරණය තමයි ඔබ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී සිහිපත් කරන්න ඕන අවබෝධයෙන් ඉන්න ඕන. මේවා නවාතැන් පළවල් වල මේ සිත් නවත්තලා තියෙන්නේ. එක එක්කෙනාගේ රූපය, ශබ්දය, ඒ අයගේ ස්පර්ශය, ඒ අයගේ යම් යම් දේවල් වලින් අපි සතුට ලබන ගමන් ඒ තැන්වල සිත නවත්තලා තියෙන්නේ. ඒ නවාතැන් පළවල් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අපිට දුක් වෙන්න වෙනවා. ඒ නිසා අවබෝධයෙන් ඉන්න ඕන අපි. හතරවෙනි කාරණේ විදිහට මතක් කළේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛයේදී ඔබට අනිවාර්යෙන්ම ඒ කෙනාට මිතුරෙක් මිසක් හතුරෙක් වෙන්න එපා කියන කාරණාව මතක් කළා. ඒ වගේම අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය, අප්‍රිය සංප්‍රයෝග දුක්ඛය පිළිබඳවත් ඔබට විශේෂයෙන්ම කරුණු සිහිපත් කළා. ඒ කොහොමද? අප්‍රියයන් කියන්නේ හමුවීම, අප්‍රියයන් හමුවීම කියන්නේ ධර්මතාවයක්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. එවැනි තැන්වලදී ඔවුන් වෙනස් කරන්න යන්න එපා. ඔබ වෙනස් වෙන්න. ක්‍රෝධ කරන අප්‍රිය පුද්ගලයා ඔබ අක්‍රෝධයෙන් මෛත්‍රියෙන් දිනින්න. ඒ වගේම මසුරුකම් කරන අප්‍රිය පුද්ගලයා ඔබ පරිත්‍යාගශීලීත්වයෙන් දිනින්න. අසත්පුරුෂයා ඔබේ සත්පුරුෂකමින් දිනින්න. අසත්‍යවාදී බොරු කියන තැනැත්තා ඔබේ සත්‍යවාදී කමෙන් දිනින්න. එසේ කොට අප්‍රියයන් ජය ගන්න ඔබ කටයුතු කරන්න කියන කාරණා දෙපැත්තම සිහිපත් කළා. කාරණා පිළිබඳව සාරාංශයත් මතක් කළා. දැන් මේ වෙලාවේ තවත් මිනිත්තු දෙක තුනකින් ඔබට මේ ධර්ම දානමය පින්කමේ අගයත් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අද මේ ධර්ම දානය සිද්ධ කරන සුරම්‍යා අතුකෝරළ මහත්මිය ඊටාම වටිනා උතුම් ධර්ම දානමය පින්කමක් මේ සිද්ධ කළේ. ඒ කුමක්ද? පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානවලට වඩා වටින්නේ මේ ධර්ම දානයයි කියලා. එහෙනම් ඔබ මේ වෙලාවේ සිහියට ගන්නට ඕන. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේක පුදුමාකාර සත්‍යයක් නිසා. දැන් බලන්න, ධර්ම දානයක්ද අද කාලේ අමාරු, සාංඝික දානයක් දෙන එක. ඔබ හොඳ ආකාරවම දන්නවා අද කාලේ හැටියට සාංඝික දානයක් දෙන එක තමයි අමාරු. එක පැත්තකින් බඩු මිල ගත්තත්, අපහසුතා ගත්තත්, ඉන්ධන ප්‍රශ්න ගත්තත්, හැම පැත්තෙම මේ ධර්ම දේශනාව කරන මේ වකවානුව වෙනකොට අපේ රටේ මුදල් වලින් ගන්න උපකරණ නැති තැනට අපි දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. සල්ලි තිබුණත් වැඩ කරන්න බැරි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට එවැනි යුගයක අපිට තේරෙනවා ධර්ම දානයක් කරනවට වඩා අමාරුයි සාංඝික දානයක් දෙන එක. ඒ නිසා වැඩියෙන් අමාරුවෙන් කරන පින්කමට වැඩි පින් ලැබෙන්න ඕන නිසා මේ කාලේ හැටියට නම් ධර්ම දානයට වඩා සාංඝික දානෙ වටිනවා කියලා වැරදි සිතුවිල්ලක් අපිට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, භාග්‍යවතුන් වහන්සේ ඒ කාලෙට හරියන එකයි මේ කාලෙට හරියන එකයි කියලා දෙකක් දේශනා කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සදාතනිකව සත්‍යයි. උන්වහන්සේ මතක් කරන්නේ කවර කලටත් සියලු දාන අතර ජය ගන්න දාණය තමයි ධර්ම දානය කියලා. ඇයි එහෙම දේශනා කළේ කියන එක අපි හිතන්න ඕන. දැන් බලන්න පින්නතුනි, මුළු දඹදිව
ಭಾರತೀය පුරාම මහා ප්‍රචණ්ඩකාරී ලෙස මිනිසුන් 1,50,000ක් මැරුවා 1,50,000ක් සදාකාලික අබ්බඝාතයන් කළා. කවුද? චණ්ඩාශෝක රජතුමා. කොයිතරම් දරුණු ප්‍රතිපත්තියක් මොන විදියේ ප්‍රතිපදාවක්ද කියලා අපිට හිතා ගන්න බෑ. සමහර විට ධර්මයේ තුල සඳහන් වෙනවා ඊට වඩා මිනිස් ඝාතන සිද්ධ කළා කියලා. කොහොම හෝ වේවා ධර්ම මේ කියන චණ්ඩාශෝක රජතුමා මෙච්චර මිනිස් ඝාතන කරලා හිංසන කරලා අධිරාජ්‍යවාදීව අනෙක් රාජ්‍යයන් අල්ලගන්න මේ තරම් යුද්ධ කරපු රජුරු අන්තිමේදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැකලා ධර්මාශෝක වෙනවා. ඒ වුණාට පස්සේ මොකද කළේ? තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවා. රටවල් 9කට බුදුදහම පිටත් කර යවුවා. අපේ රටට බුදුදහම ලැබුණෙත් ඒ නිසාමයි. ඒ වගේම දරුවෝ දෙන්නම පැවිදි කළා. සංඝමිත්තා මහරහත් තෙරණිය මේ රටට ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට බුද්ධ ධර්මයේ රැගෙන ආවා. මේ සියල්ල කළේ ධර්මාශෝක රජුරුවන්ගේ දරුවෝ දෙන්න අපිට. එතකොට දරු දෙදෙන ශාසනයට පූජා කරලා විහෙර විහාර 84000ක් හදලා තුන්වෙනි ධර්ම සංගායනාවට සම්පූර්ණ අනුග්‍රහය දක්වලා රටවල් 9කට බුදුදහම ප්‍රචාරය කරලා Tamanගේ රටේ අශෝක ස්තම්භ කියලා අදටත් තියෙනවා. දඹදිව ගියාම බලන්න ස්තම්භ හදලා ඒ කණු ළඟ ධර්ම ප්‍රචාර ධර්ම පෝරු සකස් කරලා පර්වතවල ගල් පර්වතවල ධර්මයේ ලියා තබලා ගිරිලිපි, ටැම්ලිපි, සෙල්ලිපි මේවා අපි කියනවා මෙච්චර දෙයක් කරලා ධර්මයේ වෙනුවෙන් මේ තරම් කැපවීමක් කළා ධර්මාශෝක රජුරු. එතකොට මෙච්චර දෙයක් කළේ අර තරම් මිනි මරමර හිටපු රජුරුවනේ. මොකද්ද මේ වෙනස? බණපදයක් අහපු නිසා නේද? ඔබ හිතන්නේ චණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් වෙයිද සාංගික දානයක් දැකලා? කොසල් රජුරෝ දීපු අසද්දෘස මහා දානි දැක්ක කියලා හිතන්නකෝ. අපිට අසද්දෘස දානි කියන එක හිතා ගන්නවත් බැරි දානයක්නේ. එච්චර විශාල සාංගික දානයක් දැක්කටවත් චණ්ඩාශෝක ධර්මාශෝක වෙන එකක් නැහැ. ඇයි චණ්ඩාශෝක ධර්මාශෝක උනේ? පුංචි බණ පදයක් නිසා. අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ නිවසට වැඩම කරලා කියපු පුංචි බණ පදයට සම්පූර්ණම ජීවිතයක්ම වෙනස් වෙලා මුළු ලෝකයකටම සිත සැලසුවා. එහෙනම් පින්වතුනි චණ්ඩාශෝක කෙනෙක් ධර්මාශෝක වුණේ මේ ධර්මය නිසා. ඇඟිලි 999ක් කරේ එල්ලගෙන හිටි අඟුලිමාල නැමැති දාමරිකයා මහරහතන් වහන්සේ නමක් වුණේ මේ ධර්මය නිසා. මල දරුවෙක් කර හොයාගෙන මට මේ දරුව අත්හරින්න බෑ කිය පාරක් ගානේ ඇවිද ඇවිද ගිය කිසා ගෝතමිය මහරහත් තෙරණියක් වුණේ මේ ධර්මය නිසා. නූල් පටක් ඇඟේ නැතුව පන්සලට දුවගෙන ගිය පටාචාරාව රහත් තෙරණියක් බවට පත් උනේ මේ ධර්මය නිසා. ඒ නිසා පටාචාරාව රහත් තෙරණියක් උනේ, කිසා ගෝතමිය රහත් තෙරණියක් උනේ, අඟුලිමාල රහත් තෙර කෙනෙකු උනේ, චණ්ඩාශෝක ධර්මාශෝක උනේ මේ එකක්වත් උනේ සාංගික දාන වලින් නෙවෙයි, වෙනත් දාන වලින් නෙවෙයි, ධර්ම දානය නිසා, ධර්මය නිසා. එනිසා ඒකෙන් ඔබ වැරදි අවබෝධයක් ගන්න එපා. සාංගික දානය සුළු කොට තකනවා, ලඝු කොට තකනවා කියලා. සාංගික දානය කියලා කියන්නේ අතිශය මහ විශාල පින්කමක්. නමුත් මම මෙතෙන්දී අර ඒ සියල්ලට වඩා ධර්ම දානය වටිනවා කියන එක ඔබට තේරුම් කරන්නයි මේ කිව්වේ. ධර්ම දාණයෙන් ඒ තරම්ම ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා සබ්බ දානං ධම්ම දානං ජිනාති. අද නෙවෙයි හෙට නෙවෙයි තව මේ ලෝකය කල්ප ගානක් ඈතට ගියත් පින්නතුනි ධර්ම දානය ඉදිරියෙන් ඉන්නවා කියන එක වෙනස් කරන්න බෑ. ධර්ම දානය එච්චර වටින පින්කමක් කියන එක වෙනස් කරන්න බෑ. ඒ නිසා අද මේ පින්කමේදී අපේ පින්වත් සුරම්‍යා අතුකෝරළ මහත්මිය මේ ධර්ම දානමය පින්කමට දායකත්වයේ දැක්වුවා. එතුමිය බලාපොරොත්තු වෙනවා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර පරලොව සැපත් පීහේවා විතාරණ මහතාට, ඒ වගේම නීතිඥ එල් ආර්යදාස මහත්මයාට, මෑතකදී එංගලන්තයේදී මියගිය අනීෂා බන්දුවංශ මහත්මියට, ඒ වගේම යසපාල පෙරේරා මහත්මයාට,
පී හැරියට් පෙරේරා මහත්මියට, සතියකට පෙර පරලෝසපත් වූ ඩී.ඩී. විමලදාස මහත්මයාට මේ ධර්ම දානමය පින අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට වුවද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවශ්‍ය ඉඩ පහසුවක් සලසා දීමක් ලෙස අද මේ YouTube චැනලය හරහා මේ recording.lk YouTube චැනලය හරහා මේ ධර්ම දාණය බෙදා හරින්නට එතුමිය කටයුතු කළා. ඒ සඳහා දායකත්වය දැක්වුවා. මෙම දායකත්වය තුළින් මේ බොහෝ දෙනෙකුට මේ ධර්මය විවර කරන්නට දැක්වූ මේ දායකත්වයෙන් ධර්ම දානමය පිනෙන් ඒ මියගිය ඥාතීන්ට පින් ලැබේවා. ඒ අයගේ භවගාමී ජීවිතයේ සුඛිත මුදිත වේවා. සාංශාරික සැපවත් භාවයේ සැලසේවා. උපනුපන් භවයක් පාසා සම්මාදිට්ඨිකත්වයට පත් වේවා. උතුම් සම්බුද්ධ ශ්‍රී සද්ධර්මයේ මුමුණ ගැහේවා. ඒ අයට වහවහ ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින සුරම්‍ය අතුකෝරළ මහත්මියටත් පින්කමට දායක වන එතුමියගේ ඒ පවුලේ සියලු ඥාතීන්ටත් පින් දෙනවා. දයානි අතුකෝරළ කුසුම් හේවා විතාරණ ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම චම්පිකා සේපාලි, දුමින්ද සුජීව පෙරේරා, ඒ වගේම මේ දූ දරුවන් ලලිතා සහ ප්‍රේමරත්න ගණේගොඩ යන අයටත් ධර්ම දානයේ විසිරුවා හරින මේ recording.lk YouTube චැනලය විශේෂයෙන්ම ධර්මානුකූලව ධර්ම දානමය වශයෙන් ඊ타ත්ම හරවත්ව සමාජයට වටිනා බොහෝ දේ බෙදා හරින්නට කටයුතු කරන ආයතනයක්. එම ආයතනයේහි අධිපතිතුමන් නලින් සංජය සුරවීර මැතිතුමන්ටත්, ඒ වගේම අනිකුත් ඒ සේවක පිරිසටත් මේ සියලු කටයුතු තව තවත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ආශිර්වාද කරන අතරම මේ ධර්ම දේශනාව සිදු කළ දේශකයන්න් වහන්සේ වන අපටත් ලක්වැසි ලෝවැසි සියලු සත්වයන්ටත් ධර්මාවබෝධයම ලැබේවා. සියලු සම්මාදිට්ඨික දෙවියන්ටත් පින් ලැබේවා. මියගිය සියලු ඥාතීන්ටත් දෙවියන්ටත් ධර්ම දානමය පින්කම සිදු කළ හැමටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් උතුම් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් මගම සාක්ෂාත් කරගන්නට මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.